ආයිබන්දුවේ පුතේ අදත් ඔබ අප හමු වෙන්නේ EBC අධ්‍යාපන නාලිකාවේ විද්‍යා විෂය තුලින්. අද දවසේ මම ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ දෙවෙනි අච්චුපේ තියෙන නැත්නම් 11 ශ්‍රේණියට අතිශය වැදගත් වෙන ඕලෙලි විභාගයේ සඳහා අතිශය වැදගත් වෙන ජීව විද්‍යාවේ එන ජීවීන් වර්ගීකරණ යටතේ එන ඇනිමාලියා රාජධානියේ අපෘෂ්ඨ වංශීන් ගැන කතා කරන්න. හරි. ඕන් දන්නවා අපෘෂ්ඨ වංශීන් කියනකොට අපි ඊට ටිකක් එහාට ගියොත් අපෘෂ්ඨ වංශීන් අයිති වෙන්නේ ඇනිමාලියා රාජධානියට. ඔයා දන්නවා මේ වෙනකොට ජීවීන් වර්ගීකරණයේදී කාල් වූස් කියන විද්‍යාඥයා මේ ලෝකේ සීලම ජීවීන් අධිරාජධානි 3කට වර්ග කළා. මොනවද මතකද? ඒ අධිරාජධානි 3 තමයි බැක්ටීරියා, ආකියා, බැක්ටීරියා සහ යූකැරියා කියන අධිරාජධානි 3. නැවතත් කිව්වොත් ආකියා, බැක්ටීරියා, යූකැරියා. මේ යූකැරියා කියන අධිරාජධානි එහෙම නැත්නම් සිංහලෙන් ශූන්‍යෂ්ටික අයිති වෙන යූකැරියා අධිරාජධානියේ එන රාජධානි 4න් එකක් තමයි ඇනිමාලියා රාජධානිය. එහෙනම් අපි හැමෝම හඳුන්වන සතුන් අයිති වෙන රාජධානිය. මේ ඇනිමාලියා රාජධානිය ඇත්තටම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ අපෘෂ්ඨ වංශීන්, පෘෂ්ඨ වංශීන්. එහෙනම් අද අපි කතා කරන්නේ මේ අපෘෂ්ඨ වංශීන් ගැන. හොඳයි. මේ ඇනිමාලියා රාජධානිය ගැන කියන්නත් ඕනේ. ඇනිමාලියා රාජධානියේ එකිනෙකට වෙනස් විශේෂ ඇත්තට 12 ලක්ෂ 60000ක් වගේ ඉන්නවා. සියලුම ජීවීන්, සියලුම සතුන් ඉන්නවා 12 ලක්ෂ 60000ක් පමණ සාමාන්‍ය දැනට ගණන් හදලා තියෙන විදිහට. ඉතින් ඒකෙදි අපි අද කතා කරන්නේ වැඩිම ප්‍රමාණයක් අයිති වෙන අපෘෂ්ඨ වංශීන් ගැන. අපෘෂ්ඨ වංශීන් ඉන්වර්ටිබේට්ස්. අපෘෂ්ඨ වංශීන් කියන්නේ කවුද? අපෘෂ්ඨ වංශීන් කියන්නේ කශේරුවා. එහෙම නැත්නම් කුඳු යට පෙලක් රහිත ජීවීන්. මෙයාලා ඇත්තටම අපෘෂ්ඨ වංශී ඉන්නවා වංශ 7ක් වගේ තියෙනවා. මොකද ඔයාලගේ ඔලෙල් සිලබස් එකට තියෙන්නේ වංශ 5ක් වගේ තමයි තියෙන්නේ. පිළිවෙලට වාට මතක් කළොත් එහෙම මොනවද අපෘෂ්ඨ වංශීන් වර්ග 5 මතකද මේනකොට? අපෘෂ්ඨ වංශීන් වර්ග 5 නිඩාරියා, ඇනලිලා, මොලුස්කා, ආර්ත්‍රොපෝඩා, එකයිනොඩර්මේටා. නැවතත් කිව්වොත් නිඩාරියා, ඊළඟට ඇනලීඩා, ඊළඟට මොලුස්කා, ඊළඟට ආර්ත්‍රොපෝඩා, අවසාන වශයෙන් එකයිනොඩර්මේටා. හොඳයි. අපි දැන් මේ එක එක රාජධානි, එක එක වංශයේ ඉන්න ජීවීන්ගේ ලක්ෂණ, ජීවීන් කවුද මේ ගැන පොඩ්ඩක් හදාරමු. මුලින්ම අපෘෂ්ඨ වංශී වර්ගය තමයි නිඩාරියා. අපි මෙයාට සීලන්ටරීටා කියලාත් කියනවා. සිංහලෙන් ඇත්තට මේකට කියන්න පුළුවන් සීලෝමාන්ත්‍ර ධාරීන් කියලා. බලමු මේ සීලන්ටරීටා නැත්නම් නිඩාරියා අයිති වෙන සත්තු කවුද? මේගොල්ලොම තමයි හයිඩ්‍රා. එහෙම නැත්නම් සී ඇනිමල් කියන මුහුදු මල. ඔයාලා ගොඩක් දන්න ජෙලිෆිෂ්. ලොඩියා කියලා කියනවා. අන්න මේ වගේ කට්ටිය තමයි මේ මුහුදේ ගොඩක් වෙලාට ඉන්න. සමහරක මිරිදී ඉන්න පුළුවන් හයිඩ්‍රා වගේ කට්ටිය. මිරිදිය වාසීන්, කරදිය වාසීන්, ජලජ වාසීන් ගොඩක් වෙලාට අයිති වෙන්නේ මේ පහත්. මේගොල්ලෝ එකතකින් අපි හිතන්නත් බෑ. මේ සතුද කියලා හිතන්නත් බෑ. නිකන් මුහුදු මලක් ගැන හිතන්න. මුහුදු මල අපිට හිතෙන්නේ ගහක් වගේ. පොඩි කාලේ අපි මින්මැදුරට ගිය දවස්වල අපි හිතන මේ ගහක් නේ. මේ සතෙක් ඇස් කන්න මොනවත් නෑනේ. මේ නිඩාර්යා කියන වංශයේ සතුන්ගේ ඇස් කන් අපි වගේ එහෙම ජීව සත්ත්වයේ ලක්ෂණ නැහැ. නමුත් ජීවි ලක්ෂණ පෙන්වනවා. එයා අපි වගේ විෂම පෝෂී. සම්පෝෂී නම් අපි ඒගොල්ලොන් ශාකල කියනවනේ. මේ විෂම පෝෂී. ඉතින් නැවතත් කිව්වොත් උදාහරණ හයිඩ්‍රා, මුහුදු මල, ජෙලිෆිෂ්. ඔන්න මේ අය තමයි අයිති වෙන්නේ නිඩාරියාට. අපි දැන් බලමු මේ නිඩාරියා වංශයගේ ලක්ෂණ මොනවද කියලා. නිඩාරියාගේ ලක්ෂණ විභාගයට වාට ගොඩක් වෙලාට මේ ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට. 10 ශ්‍රේණිය වගේ මේ 11 ශ්‍රේණියේ ඕන වාර විභාගයට එහෙම නැත්නම්
උන් ප්‍රධාන මේ ටාගට් එක වෙන්නේ අපි මේ ඔක්කොම ඉගෙන ගන්න ඔලලි භාගයට නේද? අන්නේ ඔලලි භාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයට ගොඩක් වෙලාට එන්න පුළුවන් කොටසක් තමයි මේ පාඩම. ඒකෙදි ගොඩක් වෙලාට වාට ඒ සතුන්ගේ රූප දීලා අපිට හඳුන ගන්න කියයි. මේ කවුද? පාලියන් වල මුහුදුමාල. ඊට පස්සේ ආයිත් වංශය මොකද්ද? කියන්නේ මොකද්ද? ආයිත් නිඩාරියා. ඊට ආයිත් වෙන රාජධානිය මොකද්ද? මොකද්ද රාජධානිය? ඇනිමාලියා. ආයිත් වෙන අධිරාජධානිය මොකද්ද? මොකද්ද? යූකැරියා. අන්න ඒ විදිහට වාගේ ඒ රූපේ තුලින් යම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඊළඟයි වාගේ මොකද්ද? ඒ සතාගේ අයිති වෙන වංශයේ ලක්ෂණ මොනවද කියලා. අන්න ඒ ලක්ෂණ තමයි දැන් අපි මේ ඉගෙන ගන්න. නිඩාරියාවන් ඔය කිව්ව හයිඩ්‍රා මුහුදුමාල ජෙලිෆිෂ් හැමෝම ගොඩක් ලාවට මේ හැමතිස්සෙම ඒගොල්ලෝ ජලජ වාසී භෞමික ජීවත් වෙන්නේ. භෞමික කියන්නේ ගොඩබිම ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ජලජ වාසීන් වැඩි ප්‍රමාණයක් කරදිය ස්වල්පයක් මිලදීන්න පුළුවන්. මේගොල්ලෝ විශේෂත්වය තමයි මේගොල්ලෝ ද්විප්‍රස්තරිකයි. ද්විප්‍රස්තරිකයි. ඒ වචනේ වැදගත්. ද්විප්‍රස්තරිකයි. මම කියා ගන්න දරුවනේ සත්ව ලෝකයේ කියන්නේ ඇනිමාලියා රාජධානියේ මේ වංශ වලින් ද්විප්‍රස්තරික වෙන එකෙක් සත්තු වර්ගය තමයි වංශය තමයි මේ ඇනලිඩාවන් කියලා කියන්නේ. ද්විප්‍රස්තරික බව කියලා කියන්නේ ඇත්තටම මේගොල්ලෝගේ දේහය සෛල ස්තර දෙකකින් හදලා තියෙන්නේ. අපි චර්මයේ මධ්‍ය චර්මයේ කියලා සෛල ස්තර තට්ටු කියලා අපි හිතමුකෝ. ඒ සෛල තට්ටු දෙකකින් හදලා තියෙනවා නම් අපි කියනවා ද්විප්‍රස්තරික කියලා. මේ නිඩාරියාවන් හැර අනෙක් සියලුම සතුන් ත්‍රිපස්තරිකයි. අපි ඇතුළුව සියලුම සතුන් මෙයා හැර නිඩාරියා හැර අනෙක් සියලුම සතුන් ත්‍රිපස්තරිකයි. ඒ කියන්නේ අපි චර්මය මධ්‍ය චර්මයට අමතරව අන්තස් චර්මය කියලා ඇතුළේ ශරීර තට්ටුවක් තියෙනවා. හොඳයි. එහෙනම් මෙයාගේ ප්‍රධාන ලක්ෂණ තමයි ද්විපස්තරික බව. ඒ වගේම මෙයාගේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේගොල්ලොන්ට ඇඟේ මුඛයක් තියෙනවා ගුදයක් නැහැ. ඒකම ආහාර ගන්න මුඛයක් තියෙනවා. දැන් ජෙලිෆිෂ් ගැන හිතන්න. ජෙලිෆිෂ් පියාඹන යනකොට යට අර තියෙනවා යාගේ තියෙන ග්‍රාහිකා තියෙනවා. ඒ ග්‍රාහිකා ඇතුලේ තියෙනවා මුඛයක්. ඊළඟට මුහුදුමල හිතන්න. මුහුදුමල තියෙනවා ඒ ගහක් වගේ තියෙනවා. ඒ ග්‍රාහිකා ඇතුලේ මැද තියෙනවා සිදුරක් ඒ මුඛය. ඒ මුඛේ තිබ්බට මෙයාගේ ගුදයක් නෑ. ඒ නිසා කියනවා අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ මුඛයත් එක්ක ඇතුළේනේ කුහරයට මුඛයත් එක්ක අපි අර ආහාර මාර්ගය වගේ එයාගේ කුහරයක් තියෙනවා මුඛයත් එක්ක පල්ලෙහාට යන. ඒකට අපි කියන්නේ සීලෝමාන්ත්‍රය කියලා. මොකද්ද? සීලෝමාන්ත්‍රය. මේ සීලෝමාන්ත්‍රයක් තියෙන එකම එක සත්ත්ව වංශය තමයි මේ නිඩාරියා කියලා කියන්නේ. සීලෝමාන්ත්‍රය. වාට වඩා මතක හිටින විදිහට මෙහිම ලිව්වොත් සීලෝමාන්ත්‍රය. සීලෝමාන්ත්‍රයක් දරන එකම එක සත්ත්ව වංශය. ඒ වගේම මෙයාගේ තව විශේෂත්වයක් තමයි මේ කට්ටියගේ ඒ තමයි මෙයාලා අරිය සම්මිතිකයි. අරිය සම්මිතික වෙන එකම එක සත්ත්ව වංශයත් මේ කට්ටිය. අරිය සමමිතික බව. අරිය සම්මිතික බව කියන්නේ මොකද්ද? අරිය සම්මිතික බව කියන්නේ හිතන්න අපි හයිඩ්‍රා ගත්තොත් මුහුදුමල අපි ගමුකෝ. මුහුදුමල මේ මුඛය. මේ ජෙලිෆිෂ්. හරි ලොඩියා කියලා ජෙලිෆිෂ් මුහුදුමල. මේ ආනන්ද අපි අද කතා කරන මේ නිඩාරියා වංශය ගැන කතා කරන සත්තු උදාහරණ මේගොල්ලෝ. හයිඩ්‍රා මේ වගේ සිහින්දික. ඉතින් මේ අරිය සම්මිතය කියලා කියන්නේ මෙයාව ඕනම තලයක් ඔස්සේ කපලා සමාන කොටස් දෙකට සමාන පළු දෙකකට බෙදන්න පුළුවන්. අපි මේ හිතන ජෙලිෆිෂ් සාමාන්‍ය හිතන කුඩයක් වගේ කියලා. කුඩයක් ඕන පැත්තකට කපලා ඕන තලයක් ඔස්සේ කපලා සමාන පළු දෙකකට බෙදන්න පුළුවන් නේ. නේද? මෙයාවත් එහෙමයි. ඕන පැත්තකට කපලා මේ අතට කැපුවත් පුළුවන්. මේ අතට කැපුවත් පුළුවන් සමාන පළු දෙකකට බෙදන්න. එහෙනම් කියනවා කියන ඕනම අරයක් ඔස්සේ කපලා ඕනම අරයක් ඔස්සේ කපලා පුළුවන් සමාන පළු දෙක බෙදන්න. ඒ නිසා තමයි අපි මේගොල්ලෝ කියන්නේ අරිය සම්මිතිකයි කියලා. මම කියන්නේ මේ අරිය සම්මිතික බවත්
සත්ව ලෝකේ මෙන්න මේ නිදාරියාට විතරයි තියෙන්නේ. ඊළඟට මෙයාලගේ තව විශේෂත්වයක් තමයි මෙයාලා ඔක්කොම විලෝපිකයන්. ඒ කියන්නේ පොඩි කුඩා සතුන් අපි හිතුවේ නැතුණාට මේ ලස්සනට අහිංසක වගේ මේ පිරුණාට මේ මුහුදු මල් ලස්සනට පිරුණාට මේ ජෙලිෆිෂ්ලා පියා මේ මෙහිම පාවි යනවා. වතුරේ පීන යනවා. ඉතින් මේ ලස්සන පිරුණාට සුන්දර විදිහට පිරුණාට ඒගොල්ලෝ කුඩා ජීවීන් කුඩා සතුන්ව සමහර කුඩා මාළු වගේ ඒ පොඩි සතුන්ව මේගොල්ලෝ ආහාරයට ගන්නවා. මේ මුඛයේ මගේ මේ ග්‍රාහිකා මගේ ආහාරයට ගන්නවා. මේ ජෙලිෆිෂුත් ඒ මුඛය මෙහෙම ග්‍රාහිකා මගේ ආහාරයට ගන්නවා. ඉතින් මේ ආහාර ගැනීමදී සමහරවිට මෙයා ඉන්නේ සාමාන්‍ය නිකන් සතෙක් වගේ ලොකු සංචන හැකියාවක් නැහැනේ. ඉතින් මෙයාට සමහරවිට මෙයා ළඟින් යන කුඩා සතුන්ව ඒ කියන්නේ අපි කියන ගොදුරව අඩපණ කරන්න ඕනේ. ඊමතයි මෙයා ඉන්නකොට මේ පොඩි කුඩා සතුන් මාළු වේගෙන් යයි එතනින් යාවට අහුවෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා මෙන්න මේ නිදාරියාවන්ට තියෙනවා මේ මුහුදුමල මේ ජෙලිෆිෂ්ලට මේගොල්ලෝ තියෙනවා විශේෂ විෂ ග්‍රන්ථි නිපදවන දංශක කෝෂ්ඨ කියලා විෂ ග්‍රන්ථි జాතියක්. මොකද්ද? දංශක කෝෂ්ඨ. දංශක කෝෂ්ඨ තියෙන නිසා එයාට පුළුවන් මේ ග්‍රාහිකා මගේ දංශක කෝෂ වලින් විෂ නිකුත් කරනවා. විෂ විදිනවා ඇත්තටම. විෂ විදින නිසා දැන් මේ ජෙලිෆිෂුත් එහෙම විෂ විදිනවාම මේ හරහා එන කුඩා සතුන් කුඩා මාළුන්ව අඩපණ වෙනවා. ඒක පැරලයිස් වෙනවා. එතකොට ඒ සතාව නිකම්ම යාට වැඩි දුරක් පියාඹන්න බෑ. මෙයා ඒක මේ ග්‍රාහිකා මගින් රදවගෙන ඊළඟට මේ මුඛ ඇතුළට ගන්නවා. ඒ විදිහට මෙයා විලෝපික ජීවියෙක් අපි හිතුවේ නැතුණාට ඒ වගේම එයාට ඒ හැකියාව තියෙනවා දංශ කෝෂ්ඨ මගින් විෂ නිකුත් කරන්න පුළුවන් නිසා. හරි. ඊළඟට තව මොනවද මේ ආගේ අපි නිදාරයන්ගේ කියන්න පුළුවන්. මෙතෙන් ඔයාලට පේනවා ලක්ෂණ දෙකක්. මොකද නිදාරයන්ගේ ආකාර දෙකක් තියෙනවා. මේ එක ආකාරයක් මේ තව ආකාරයක්. අපි මෙන්න මේ ආකාරයට අපි කියනවා ඒකත් මේ ආගේ තියෙන විශේෂත්වයක්. විශේෂ ලක්ෂණයක්. ඒ තමයි දේහයේ ප්‍රධාන ආකාර දෙකක් පැවතීම. මේ ආකාරයට අපි කියනවා නේ සිලින්ඩර් ආකාර වගේ හැඩයක්. අපි මේක කියන්නේ භූභා ආකාරය කියලා. මේ ආකාරයට අපි කියනවා මේ කුඩයක් වගේ හැකිය ආකාරයක් අපි කියනවා මෙඩූසා ආකාරය කියලා. එහෙනම් ඒකත් අපේ මේ නිදාරයන්ටින තව ලක්ෂණයක්. අපි ඒකත් මෙතන ලිව්වොත් එහෙම ඒ තමයි භූභා සහ මෙඩූසා. භූභා සහ මෙඩූසා විදිහට ආකාර දෙකක් පැවතීම. මේ තියෙන්නේ භූභා ආකාරය, මේ තියෙන්නේ මෙඩූසා ආකාරය. මේගොල්ලෝගේ විශේෂත්වයක් තියෙනවා. මේ භූභා ආකාරය ඔත් ඒ අලුත් විද්‍යා වචනයක් ඔත් ජීවීන්. ඔත් කියන්නේ මොකද්ද? ඔත් කියන්නේ යම් උපස්තරයකට ඇලිලා ඉන්නේ. සංචන හැකියාවක් නැහැ. දැන් මෙයාට සංචන හැකියාවක් තියෙනවා. අපි වගේ මෙයා උපස්ස සවිලා ඉන්න නිසා අපි කියනවා ඔත් ජීවීන් කියලා. උපස්ස සවිලා තමයි ඒ අදාළ යාගේ ජීවන කාර්යය පවත්වගන්නේ. හැබැයි මෙයා මේ මෙඩූසා ඔත් නෑ. යා නිදැල්ලේ සංචයන කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහරක් විට අපි හැමතිස්සෙම කිව්වොත් එහෙම කියනවා මේ ඔත් කියලා. හැබැයි එක අවස්ථාවකදී විතරක් මෙයා ස්ටාර්ෆිෂ් එහෙම නැත්නම් පසුගිල්ලා අපි පසුව ඒ ගැන කතා කරනවා. එකයිනොඩර්මේටා වංශයේ අයිති වෙන පසුගිල්ලා විතරක් මෙයා පොඩ්ඩක් බයයි. පසුගිල්ල පොඩ්ඩක් මේ ළඟට ආපු ගමන් මෙයා කොච්චර ඔත්තුනාට මේ උපස්තරෙන් ගැලවිලා යනවා. උපස්තරෙන් ගැලවිලා පොඩ්ඩක් පැන ගිහිල්ලා ආයිත් තව තැනකට සම්බන්ධ වෙනවා. හරි. ඉතින් කොහොම හරි මේ අද මේ විදිහට කතා කළේ අපි නිදාරියා වංශය ගැන. මේගොල්ලෝ තව කියන්න පුළුවන් ඕනනම් මෙයාලා අලිංගික ප්‍රජනනයක් කරනවා. සාමාන්‍යයෙන් සතුන් අලිංගික ප්‍රජනන කරන අඩුයිනේ. මෙයාලා ලිංගික ප්‍රජනනයක් කරනවා මේගොල්ලෝ ජීවින් දෙන්නේ. ඒ වගේම අලිංගික ප්‍රජනනය කරන අංකුරණය මගින්. ඒ කියන්නේ මෙයාගේ මේ හරියට තව මේ වගේ අංකුරයක් ඇවිල්ලා මේ වගේ එකක් මෙතනින් ගැලවිලා ගිහිල්ලා වෙනත් ජීවියෙක් පැටියෙක් විදිහට ඇති වෙන්න පුළුවන්. නිසා අංකුරණය මගින් මෙයා අලිංගික ප්‍රජනනය කරනවා. ගොඩක් වෙලාවට ලිංගික ප්‍රජනනය කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි නිදාරියා වංශයේ ගැන අපිට ඔයාලට වැදගත් වෙන දේවල්
අපි මේ විදිහට සාකච්ඡා කළේ. මෙන්න මේවා බෝඩ් එකේ තියෙන ටික තමයි ඔල්ලියා තියෙන ටික තමයි ඇත්තටම නිඩාරියාගේ විතරක් ආවේනික ලක්ෂණ. කියන්නේ වෙන කිසිම වංශයක නැති නිඩාරියට විතරක් ආවේනික ලක්ෂණ ටික තමයි මේ. හොඳයි. එහෙනම් නිඩාරියා වංශය තනින් අපි ඉවරයි. එහෙමනම් අපි බලමු ඊළඟට තව එකක් වාට හිතනවා තියෙම කියුන්නේ නේද කියලා. ඔව් ඒ මොකද්ද? ඒ තව එක විශේෂ ලක්ෂණයක්. ඒ තමයි ද්විප්‍රස්තරික බව. ඔව් ද්විප්‍රස්තරික බව අපි කියලා තියෙනවා. ඒක කියලා තියෙනවා අපි කලින් ඒක හරි. ඊළඟට අපි එහෙමනම් කතා කරමු ඊළඟ වංශ ගැන. ඇනලීඩා වංශය. ඇනලීඩා වංශය. හොඳයි. ඇනලීඩාවන් කියන්නේ කවුද? ප්‍රධාන උදාහරණ තුනක් තියෙනවා. ඔයාලට හරිම ලේසි. මේ උදාහරණ තුන තමයි ඇත්තටම ආගේ සිලබස් එකට සම ගොඩක් ලාට මේ දකින්න අපි හම්බ වෙන ඇනලීඩාවන් තුන් දෙනා මේ තුන් දෙනා. කවුද? පත්තේ පණුවා ඊළඟට කුඩෙල්ලා ගැඩවිලා. ඔයාලා කුඩෙල්ලා ගැඩවිලා දැකලා ඇති අහලා ඇති දැකලා ඇති රූප වලින් හරි දැකලා ඇති. පත්තේ පණුවා කියන එක්කෙනා එතන මෙයාට නිරිස් කියලා කියන්නේ පත්තේ පණුවා කියන පත්තේ නෙමෙයි. මෙයාත් කරදී විතරක් ඉන්න පොඩි පණුවෙක් සිහින් පණුවෙක් රතු පාට වගේ එකේ පාට තියෙනවා. යාගේ පොඩි පත්තේක් වගේ අර කකුල් අඬු වගේ පොඩ්ඩක් ඒ ග්‍රාහිකා වගේ තියෙනවා. නමුත් ඒ පාද නෙමෙයි. ඉතින් බැලු බැලමට මෙයා පත්තේක් වගේ තියෙන නිසා කියනවා මේ පත්තේ නම දාලා පත්තේ පණුවා කියලා කියනවා. එහෙනම් මේ විදිහට පත්තේ පණුවා ගැඩවිලා සහ කුඩෙල්ලා තමයි ඇනලීඩා වංශයට අයිති වෙන්නේ. හරි. එහෙමනම් අපි බලමු ඇනලීඩා වංශයගේ ලක්ෂණ මොනවද කියලා. උදාහරණ අපි තායිත් කතා කළා. මොනවද? කුඩෙල්ලා ගැඩවිලා පත්තේ පණුවා මෙයාගේ ලක්ෂණ. මේ ඇනලීඩාවන් සියල්ලෝම ත්‍රිපස්තරිකයි. කලින් වාට මතක ඇති නිඩාරියා ද්විපස්තරික කියලා කියවනේ. ඊළඟට අනිත් හැමෝම කොන් ත්‍රිපස්තරික කියලා. එහෙනම් ඇනලීඩාවනුත් ත්‍රිපස්තරිකයි. ඒ කියන්නේ යාගේ ඇඟේ සෛලස්ත්‍ර තුනක් තියෙනවා. සෛලස්ත්‍ර තට්ටු තුනක් තියෙනවා. ඒ ත්‍රිපස්තරික ජීවීන්. මේගොල්ලොන්ට සීලෝමාන්ත්‍රයක් නෙමෙයි තියෙන්නේ සීලෝමයක්. ඇත්තටම මේ ඇනලීඩාවන්ගේ වැදගත්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් සත්ත්ව පරිණාමයේ මුලින්ම සීලෝමයක් පරිණාමුන ජීවිය කවුද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ ගොඩක් වගේ විභාග ප්‍රශ්න වල අහයි. ඒතකොට සීලෝමයේ මුලින්ම විකසනය වුණේ මේ ඇනලීඩාවන්ට. මේගොල්ලෝ ඒ වගේම ගොඩක් වෙලාවට දැන් ජලජ, තෙත, භෞමික ඕන තැනක ඉන්න පුළුවන්. තෙත භෞමික හැබැයි කියන්නේ ගොඩිමත් වීලි තැන් වල නේ. කුඩෙල්ලා තෙත් තැන් වල ඉන්නේ, ගැඩවිලා තෙත් තැන් වල ඉන්නේ, ගොඩ බිමේ ඉන්නේ. තෙත් භෞමික සහ ජලජ පරිසරවල ඉන්නවා. මෙයා ත්‍රිපස්තරිකයි. ඒ වගේම මෙයා ද්විපාර්ශ්වික සම්මිතිකයි. ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකද්ද? ඔයාලට කලින් කිව්ව මතකද අර ඇනලීඩාවන්ට අපි කියන අරිය සම්මිතිය කියලා. අරිය සම්මිතිකයි කියන්නේ යාව ඕනම තලයක් ඔස්සේ කපලා සමාන පොල් දෙක බෙදන්න පුළුවන් එකනේ. හැබැයි ද්විපාර්ශ්වික සම්මිතියයි කියන්නේ මෙයා ඇනලීඩාවන් ඇතුලේ අනිත් සියලු සතුන් ද්විපාර්ශ්වික සම්මිතිකයි. දැන් අපි හිතමුකෝ අපි මේ එක තලයක් ඔස්සේ කපලා විතරයි සමාන පළු දෙකට බෙදන්න පුළුවන්. අපි මෙහෙන් කැපුවොත් සමාන පළු දෙකට බෙදෙන්නේ නැහැ. මේ එක තලයක් ඔස්සේ විතරක් කපලා සමාන පළු දෙකට බෙදන්න පුළුවන් නම් අපි ඒ අයට කියනවා ද්විපාර්ශ්වික සම්මිතික බව කියලා. එහෙනම් ඇනලීඩාවන් ද්විපාර්ශ්වික සම්මිතිකයි. ඊළඟට ඇනලීඩාවන් අපි සිංහලෙන් හඳුන්වනවා සකණ්ඩ පණුවන් කියලා. සකණ්ඩ පණුවන්. සකණ්ඩ පණුවන් කියන්නේ මේගොල්ලෝගේ ඇඟේ දේහය බාහිර අභ්‍යන්තර සමාන ඛණ්ඩවල බෙදලා තියෙනවා. දේහත් ඒගොල්ලෝ තිහින් පණුවාකාරයිනේ. කුඩල ගැඩවිල ගැන හිතන්න. ඉතින් පණුවාකාරයි ඛණ්ඩවල බෙදලා තියෙනවා. අපි ඒ නිසා මේ කියන ගැඩවිලා ගාවට හොඳට ඒක ටික බලා ගන්න පුළුවන්, බාහිරින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි මේගොල්ලන්ට කියන සකණ්ඩ පණුවන් කියලා. ඒ වගේම මේ අයගෙත් ගොඩක් වෙලාවට ලිංගික ප්‍රජනනය තමයි මේගොල්ලෝ දක්වන්නේ. මෙන්න මේ ලක්ෂණ අපිට කියන්න පුළුවන් ඇනලීඩාවන් ගැන. හොඳයි. එහෙනම් අපි අද කතා කරා අපෘෂ්ඨ වංශීන් යටතේ නිඩාරියා වංශය, ඊළඟට ඇනලීඩා වංශය, ඊළඟට අපි බලමු
මොලුස්කා වංශය. ඉතා කෙටියෙන් බලමු මොලුස්කා වංශය. අපි ඉදිරි කොටසේදී ආස්ත්‍රපොඩා සහ ඉකයිනෝමීටර් වංශය ගැන කතා කරමු. මොලුස්කා කිව්වහම මෘදු කට්ටිය. සිංහල නම් තමයි මෘදු වංශී. ඒ කියන්නේ ගොළු බෙල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා, බෙල්ලා, අටපියල්ලා මේ ඔක්කොම නිකන් ඇඟේ නිකන් මෘදු ගතියක් තියෙන ඇඟේ ඇට නැහැ. සමහරක් අය ගොළු බෙල්ලන්ගේ වගේ නම් අර කවචයක් තියෙන පුළුවන් කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච ගොඩක් අය දෙහ මෘදුයි. නිසා අපි මෘදු වංශීන් කියලා. මේගොල්ලෝ ත්‍රිපස්ත්‍රිකයි. එනොත් දේහ ද්විපාර්ශ්වික සම්මිතිකයි. ඒ වගේම මේගොල්ලෝ ජලජ භෞමික ඕන තැනක මේගොල්ලන්ට වාසය කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ දේහයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි පේශිමේ පාදය, අර හංගුල්ල ගොළු බිල්ල හිතන්න පේශිමේ පාදය, අන්තරංග ගුණුව. අන්තරංග ගුණුව ඒ කියන්නේ අර බඩවැල් වගේ ටික. ඊට හිස අන්තරංග ගුණුව පේශිමේ පාදය කියලා දේහ කොටස් තුනකට බෙදන්න පුළුවන්. එතකොට ඊළඟට මේ මොලුස්කාවන්ගේ සමහරක් අය අභ්‍යන්තර කවචයක් දාන දැල්ලා වගේ නම් තියෙන අභ්‍යන්තර කවචයක් අපි දැලි කට්ට කියලා කියන්නේ. ගොළු බෙල්ල වගේ අය නම් බාහිර කවචයක් තියෙනවා. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වලින් සැදිච්ච. ඒ විදිහටම මේ මොලුස්කාගේ ආහාර මාර්ගය සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙන්නේ. ඒ විදිහටම මේ මොලුස්කාවන් ගොඩක් ලිංගික ප්‍රජනනය තමයි දක්වන්නේ. හරි. එහෙනම් අපි අද මොලුස්කා වංශය ගැනත් ඔයාට විභාගයට වැදගත් වෙන විදිහේ කරුණු ටිකක් කතා කළා. හරි. එහෙමනම් අපි ආයෙත් අද දවසේ සාරාංශයකට එමු. ඊතුරු වංශ දෙක ඊළඟ සතිය අපි හම්බ වෙනවා. නැවතත් අපි අද ඉගෙනගත්ත ටික මතක් කරමු. කොහොමද? අපි අද කතා කළේ ඇනිමාලියා රාජධානියේ ප්‍රධාන කොටස් දෙක බෙදෙන අපෘෂ්ඨ වංශීන්, පෘෂ්ඨ වංශීන්. මේ අපෘෂ්ඨ වංශීන් යටතේ ඉන ඔයාලට ඕලෙවල් සිලබස් එකේ හම්බ වෙන වංශ පහක්. මේ වංශ පහෙන් මුල් වංශ තුන. නිඩාරියා, ඇන්ලිඩා සහ මොලුස්කා වංශය. නිඩාරියාවට උදාහරණ මතකයි හයිඩ්‍රා ජෙලිෆිෂ්, මුහුදුමල. ඒ ගැන අපි ලක්ෂණ කතා කරා. ඊළාට ඇන්ලිඩාවන් මතකයි ඔයාලට ගැඩවිලා, පත්තෑ පනෝ නිරිස්, පත්තෑ කුඩෙල්ල. ඒ ගැන අපි කතා කරා ඒගොල්ලෝ ලක්ෂණ. ඊළාට අවසාන වශයෙන් කතා කරා මොලුස්කා. මොලුස්කා කියන්නේ උදාහරණ මතකයි ගොළු බෙල්ල, හංගොල්ල, දැල්ල, බූවල්ල. එයා සහ ඒ අයගේ ලක්ෂණ අපි කතා කරා. මෙන්න මේ විදිහට අපි අද දවසේදී ඔයාට වැදගත් වෙන විදිහට අපෘෂ්ඨ වංශීන්ගේ වංශ තුනක් ගැන අද අපි කතා කළා. මේකදී ඔයාට නැවතත් මම කියන්නේ විභාගයේ ප්‍රශ්නයක් ඉන්න පුළුවන් ආකාරය තමයි ගොඩක් වෙලාවට ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට එන විදිය මම කිව්වා. සමහරවිට ඒ සතුන්ගේ රූප දීලා ඒ සතාව හඳුනගෙන ඒ සත වංශය අධිරාජධානිය වහන්න පුළුවන් සහ ඒ වංශයේ ලක්ෂණ අහන්න පුළුවන්. ඒ වගේ මේ වංශික විතරක් තියෙන ලක්ෂණ අහන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේට උත්තර අද මේ වැඩසටහන තුලින් ඔබ දැනුවත් වෙන්න ඇති. එහෙමනම් ඔබ සියලු දෙනාටම අද දවසේ මේ විද්‍යාව විෂයේ මේ විද්‍යා පන්තියට සහභාගී වුණ ඔබ සියලු දෙනාටම සුබ සතියක් අයබෝවන්.